ආයුබෝවන් ආදරණීය දූ පුතේ අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ අධ්‍යයන පොදු සාතික පත්‍ර උසස් පෙළ විභාගයේ සිංහල විෂය සම්බන්ධව කතා කරන්න. ඒ විෂයෙන් අපිට ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා. ඒ ප්‍රශ්න පත්‍ර දෙකෙන් දෙවෙනි ප්‍රශ්න පත්‍රය එහෙම නැත්නම් අපි කියන සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය පළවෙනි ප්‍රශ්නය පිළිබඳව තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහිදී ඒ ප්‍රශ්නෙත් අපිට තියෙනවා රසාස්වාදයේ කොටසක්. ලකුණු 12ක ප්‍රශ්නයක්. ඉතින් එන්නේ රසාස්වාදයේ ප්‍රශ්නේ පිළිබඳව තමයි අද අපි කතා කරන්නේ. හොඳයි. මොකක්ද මේ රසාස්වාදය කියන්නේ? අපි කතා කරලා බලමු. දැන් බලන්න හැඳින්වීමක් තියෙනවා. ගද්‍යයක හෝ පද්‍යයක ඇති රසය හඳුනා ගැනීම. නැත්නම් විඳීම රසාස්වාදය. දූල පුතාලා කොටක් දන්නවා. විවිධ අර්ථකථන තියෙනවා. මේ කෙටි අර්ථකථනයක් විතරයි මේ. එතකොට ගද්‍යයක් වෙන්න පුළුවන්, පද්‍යයක් වෙන්න පුළුවන්. නැත්නම් පද්‍යයක් වෙන්න පුළුවන්, ගද්‍යයක් වෙන්න පුළුවන්. රසය හඳුනා ගන්න ඕනේ. ඒ විඳීම පිළිබඳව කතා කරන්න ඕනේ. ඒක තමයි රසාස්වාදය. එතකොට කවියක ප්‍රධාන මේ රසාස්වාදයේ කතා කරද්දී අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි අර්ථ රසය. නැත්නම් අර්ථ මාධුර්ය කියලා කියනවා. දෙවෙනි අවස්ථාව තමයි ශබ්ද රසය නැත්නම් ශබ්ද මාධුර්ය. අපි මේක තවදුරටත් පැහැදිලි කරගමු. මොකද්ද මේ අර්ථ රසය කියලා කියන්නේ? අපි ශබ්ද රසයට වඩා ප්‍රමුඛතාවය දෙන්නේ මේ අවස්ථාවේ මොකද්ද? අර්ථ රසයට. මොකද්ද මේ අර්ථ රසය කියන්නේ? හොඳයි අපි බලමු අර්ථ රසය කියන්නේ මොකක්ද කියලා. පුංචි උදාහරණයකින්. බලන්න අර්ථ රසය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා කියලා කලින් අපි කතා කරා. දැන් බලන්න අර්ථ රසයේ කොටස් දෙක මොකද්ද? එකක් වාච්‍යාර්ථය, අනිත් එක ව්‍යංග්‍යාර්ථය. දැන් වාච්‍යාර්ථය කියනක ඔබට පේනවා මතු පිට අර්ථය කියලා ලියලා තියෙනවා. ව්‍යංග්‍යාර්ථය කියන්නේ සැඟවුණු අර්ථය. දැන් අපි බලමුකෝ ඉස්සෙල්ලාම මේකේ වාච්‍යාර්ථය කියන්නේ මොකද්ද කියලා. දැන් කවියක් තියෙනවා. ඔබ කවුරුත් දන්න කවියක් තියෙනවා. බලන්න මේ කවිය ඔබට දන්නව ඔබට මතකද කියලා? අම්බලමේ පින වලංකදක් ගෙන ඒක බිඳපි ගොන ඒකට මට හින. දැන් අපි බලමු මේකේ වාච්‍යාර්ථය මොකද්ද කියලා. අපි කියනවා මතු පිටින් පෙනෙන්නේ අම්බලමක සිට පුද්ගලෙක්. වලංකදක් ගෙනාවොත් ඒ කොනිකු බිඳින දැක මා සිනා වූ බවයි. අපිට පේන මතු පිටින් පේන දේ. දැන් අපි තවත් දේවල් අපිට ගන්න පුළුවන් අර්ථකථන. ඕනම දෙයක අපි කියනවා මතු පිටින් පේන හැම අවස්ථාවකම අපි වාච්‍යාර්ථය ඇටියට තමයි ගණන් ගන්නේ. ඒ අවස්ථාව තමයි කියන්නේ. හැබැයි මතු පිට දෙයට වඩා සැඟවුණු දේ වටිනවා. ඒක තමයි කියන්නේ ව්‍යංග්‍යාර්ථය. මගේ දූල පුතාලා වරද්දලා ලියනවා ව්‍යංගාර්ථය කියලා. ඒක වැරදි. එන වචනේ මොකද්ද? ව්‍යංග්‍යාර්ථය. ව්‍යංග දන දන කියලා આવොත් තමයි අර අපි තද්දි දෙයට හදාගන්න ව්‍යංග්‍යාර්ථය නැත්නම් ව්‍යංග්‍යාර්ථ කියන අදහස අපිට ඉන්නේ. හොඳයි. අපි බලමු එතකොට මේකේ සැඟවුණු අර්ථය. එහෙම නැත්නම් ව්‍යංග්‍යාර්ථය මොකක්ද කියන්නේ? දැන් බලන්න ව්‍යංග්‍යාර්ථය කියන එක අපි හොයන්න කොහොමද? අපි පොඩි උදාහරණයක් ගමු. අපි පොඩි කතාවක් කියමු. අපි බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරනකොට පොඩි දුවෙක් ආවලු ධම්සභා මණ්ඩපයට. ඒ ආවම ඇහුවලු බුදුහාමුදුරුවෝ කොහෙද යන්නේ? මේ දිනේ කිනවලු දන්නේ නැහැ. කොහෙන්ද දින්නේ? මේ දිනේ කිනවලු දන්නේ නැහැ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවලු දන්නවද? ඔව් දන්නවා. දැන් ඔබට හිනාක් යනවානේ මේ කතාව කියනකොට. හැබැයි මේ තුල ගැඹුරු අර්ථකථනයක් තියෙනවා දුපුතේ. දැන් මගේ දුල පුතාලගෙන් අහුවොත් මගේ දුව පුතා හැටියට මේ ලෝකෙට ආවේ පෙර ආත්ම කොහේ ඉඳලාද කියන්න පුළුවන් බෑ. අපි මැරුණට පස්සේ කොහෙද යන්නේ? ඒක කියන්න දන්නෙත් නෑ. ඒක තමයි උත්තරේ. ඒක දන්නවද කියලා ඇහුවනේ. ඔව් දන්නවා. උපදිනවා මැරෙනවා. උපදිනවා මැරෙනවා. මෙන්න මේ අදහස තමයි මේ අම්බලම පිනා කවිය තුලින්
විද්‍යමාන වෙන්නේ. බලමු මේකේ ව්‍යංගාර්ථය කොහොමද ප්‍රකාශිත වෙන්නේ කියලා. දැන් බලන්න දුවේ පුතේ මේ කවියේ අර්ථය දිහා. අම්බලමේ පින. අම්බලම කියන්නේ මොකක්ද? අපි ගමනක් බිමනක් යන විට පොඩ්ඩක් විඩානිවන්ට නතර වෙන තැන. හැමදාම නතර වෙන්නේ නැහැ. බලන්න අම්බලම. එනම් මිනිස්සෙක් හැටියට නැත්නම් මේ ජීවියෙක් හැටියට తాවකාලික නැවතුමකට එනවා. ඊට පස්සේ කියනවා පිනා කියලා. පිනා කියන්නේ අපිට පිනක් තියෙන නිසා තමයි මේ ආත්මයක් ලැබිලා තියෙන්නේ. පිනක් තියෙන මිනිසත් බවක් ලැබෙනවා. වළංකදක් කියන්නේ. වළංකද කියලා කියන්නේ වළං තියෙනවා. හැබැයි හිස් අදහසක් විතර තියෙනවා. හිස් ඒවා. තණ්හාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය මේ කෙලෙස් අපි අරගෙන ඉනවා. ඒක බිඳපිකුණා. ඒ කෙලෙස් කියන එක බින්දා. කවුද? ගුණා කියන්නේ හරකෙක් නෙමෙයි. ගුණා කියන්නේ ගෝ දන නා. ගෝ කියන්නේ ගෞතම. නා කියන්නේ නායක. කාටද මේ කියන්නේ? අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ. දැන් එතනින් යාට කියනවා ඒකට මට hina කියලා. ඒකට මට hina. එහෙනම් ධහම දැනගැනීමෙන් මම සතුටටපත් වුණා. බලන්න අපි සරලව දකින්නදී තුල ගැබ් වෙලා තියෙන ව්‍යංගාර්ථය කොච්චර ප්‍රබලයිද? කොච්චර සංකීර්ණයි. මේක තමයි හොයාගන්නේ. මේ හොයාගත්ත තරමට ඒ තුල තියෙන රසය අපිට ඉස්මතු කරගන්න පුළුවන්. හොඳයි. අපි ඊළඟට අවස්ථාව බලමු. දැන් බලන්න රසවින්දනයේදී සොයා බැලිය යුතු අංක කිහිපයක් තියෙනවා. රසවින්දනයේදී. දැන් අපි රසවින්දනය කරන්න ගියාම ගොඩාක් දුර්ලභ පුතාලා කරන්නේ මොකද්ද? කවියක් කියලා ඒ කවියේ තේරුම කියනවා. තේරුම කියන එක රසවින්දනයක් නෙවෙයි දුපුතේ. ඒ වගේම ਵਿਚාරය ගැනත් කවලම් කරගෙන තියෙනවා. එහෙනම් වින්දනය සහ ਵਿਚාරය කියන්නේ දෙකක්. එතකොට අපි ਵਿਚාරය ගැන අද කතා කරන්නේ නෑ. කතා කරන්නේ මොකද්ද? රසය ගැන. වින්දනය, රසාස්වාදය ගැන. එහෙම රසාස්වාදය ගැන කතා කරන්න ගියාම අපිට ප්‍රධාන වශයෙන් කතා කරන්න ඕනේ කාරණා ටිකක් තියෙනවා. ගොඩක් තියෙනවා. ඒ අතරින් මම කීපයක් ගත්තා. බලන්න ආකෘතිය කියන්නේ. මොකද්ද මේ ආකෘතියක් කියන්නේ? දැන් කවියක් සඳහා නැත්නම් අපි නිර්මාණයක් සඳහා සාහිත්‍ය නිර්මාණයක් සඳහා යොදාගත්ත පිළිවෙල. ඒක සිව්පද වෙන්න පුළුවන්, දෙපද වෙන්න පුළුවන්, නිසදැස් වෙන්න පුළුවන්, මේ දෙකේම කවලමක් වෙන්න පුළුවන්. ඒ කවිය ගන්න ආකෘතිය. ඒක තමයි අපි කිව්වේ ආකෘතිය කියන්නේ. එතකොට ආකෘතිය ගැන අපි පැහැදිලි කිරීමක් කරන්නේ. එතන වින්දනීය විශේෂාංගය. ඊළඟ තමයි භාෂාව. කවි ඉතාම වැදගත් කොටස භාෂාව. මොකද ගැමි කතාවක් කියනවනම් ගැමි ආරකින් එන්න ඕන. භාෂාව කියන්නේ. විදග්ධ කතාවක් කියනවනම් විදග්ධ පද්‍ය රටාවක් තියෙනවා. පැති රටාවක්. එතකොට මේ දෙකම ගැළපෙන විදිහට භාෂාව යොදා ගන්නවා. ඒ තමන් ලබාගත් ප්‍රකාශනයට නැත්නම් ඉදිරිපත් කරන නිර්මාණයට අදාළව යොදා ගන්න භාෂා රටාව තමයි මේ භාෂාව කියලා කතා කරන්නේ. ඊළඟට අපි කියනවා වස්තු විෂය. අපි මාතෘකා කරගන්න. අපි දන්නවා කෙටි මාතෘක ඕන තරම් දින පාසල ගැන කතා කරයි, පන්සල ගැන කතා කරයි, මනුෂ්‍යයා ගැන කතා කරයි, සිත ගැන කතා කරයි. ඒ වස්තු බීජ. එතකොට බීජයක්. ඒක තමයි අපි පුළුල් කරලා කවියට ගන්න. ඊළඟ අවස්ථාව තමයි දෘෂ්ටි කෝණය කියලා කියන්නේ. මොකද්ද මේ දෘෂ්ටිය කියන්නේ? දැක්ම. මොකද්ද මේ දකේ විදිය? ප්‍රධාන වශයෙන් අවස්ථා දෙකක් තියෙනවා කවියේ. එකක් තමයි උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය, අනිත් එක ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය. සාර දෘෂ්ටි කෝණය කියලා තියෙනවා. අපි කතා කරන වැඩිහිට ප්‍රථම පුරුෂ සහ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය. මම කියන පදෙමින් යමක් ඉදිරිපත් වෙනවා නම් ඒක උත්තම පුරුෂයි. ප්‍රථම පුරුෂය කියන්නේ මම කියන කෙනා නැහැ. වෙනත් චරිත ලවා ඉදිරිපත් කරන නිර්මාණයක් තියෙනවා නම් ඒකට අපි කියනවා ප්‍රථම පුරුෂයි කියලා. දැන් අපි බලන්නකො ඊළඟ කාරණාව අනුප්‍රාසය. මොකද්ද මේ අනුප්‍රාසය කියන්නේ? අපි නිතරම අනුප්‍රාසය ගැන කතා කරනවා. දැන් බුද්ධිල කාව්‍යයේ තියෙනවනේ ඉන්ද එක විහෙර කියලා. එතකොට ඉන්ද එන ළඟ වචන දෙකක් කියවේ. ළඟ කිව්වෙ එකක් තියෙනවා. එන එක වචන දෙකක් කියවෙනකොට ඒකට අපි කියන අනුප්‍රාසය කියලා. අනුප්‍රාසය තුලින් කරන්නේ මොකද්ද? කවියේ තියෙන අර්ථය සහ රසය තීව්‍ර කරනවා.
ඒ සඳහා යොදා ගන්න. ඊළඟ තමයි උත්ප්‍රාසය. අපේ දරුවෝ උත්ප්‍රාසය කියන එක නම් බොහෝ විදිහට වෙනස් කරගන්නවා. උත්ප්‍රාසය කියන්නේ මොකක්ද? දැන් අපි දකිනවා මේක ප්‍රකාශ කරලා තියෙන තිබෙන தත්ත්වයට වඩා වෙනත් අර්ථයක් ප්‍රකාශ කරනවායි කියන එක. ඒක තවදුරටත් පැහැදිලි කරොත්. දැඩි නියං සමයේ ගංගාව හෝගාමින් ගලයි කියලා කිව්වොත් ඒක උත්ප්‍රාසාත්මකයි. දැඩි වසි සමයේ ගංගාව වියලියයි කිව්වොත් ඒකත් උත්ප්‍රාසාත්මකයි. දැන් එන කියන தත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක් ප්‍රකාශ කිරීම තමයි උත්ප්‍රාසය කියන්නේ. ඊළඟ කවියකට තවත් රසවත් කරන දේ තමයි උපමා රූපක. උපමාවක් අපි දන්නවා මෙන් සේ වගේ වැනි කියන නිපාත පදය සම්බන්ධ කරගනිමින් යම් දෙයකට සමාන කරනවා. සඳ වැනි මුහුණ. කොරසක් වැනි මුහුණ. නැත්නම් ඒ වගේ කියන්නේ. ඒතර මෙන්න මේ වගේ මලක් වැනි හිනාව. මෙන්න මේ වගේ කියන විට මෙන් සේ වගේ වැනි කියන නිපාත පදයක් එක්ක යොදා ගන්න අවස්ථා තිබුණොත් අපි කියන එක උපමාවක් කියනවා. එහෙම නැතු රූපකයක් කියන්නේ ඒ නිපාත පද අයින් කරනවා. කොරසක් වැනි මුහුණ කිව්වොත් කොරස් මුහුණ. මලක් වැනි හිනාවගේ මල් හිනාව කියලා කෙටි කරනවා. අන්න ඒවා මොනවාද රූපකාර්ථය. මේ රූපකාර්ථය. ඊළඟ තමයි සංකල්ප රූප කියන්නේ. සංකල්ප රූපයක් කියන්නේ අපි යම් දෙයක් වින්දනය කරන නැත්නම් කවියක් කියන විට අපේ හිතේ මැවෙන රූප. ඒවට කියන චිත්ත රූප කියනවා. විවිධාකාර චිත්ත රූප වෙයි. අපි බුදුරජාණන් වහන්සේ ගැන කිව්වා. බුදුරජාණන් වහන්සේගේ රූපේ මැවෙන ආකාරය විවිධාකාරයි. එතකොට අපිට දකින්න දැනෙනවා සාන්ත පෙනුමක් නේද? ඇස් දෙක අඩවන්නු ඇස්. මෙන්න මේ කියන ස්වરૂපේ අපේ හිතේ මැවෙනවා. අපි කුඹුරක් ගැන කිව්වොත් ඒ කුඹුරේ වගා කරලා තියෙන ගොයම තියෙනවනේ ගොයමේ තියෙන ආකාරය සුළඟට නැමී යන ආකාරය මේවා අපේ හිතේ මැවෙනවා. ඒක තමයි අපි කියන සංකල්ප රූප කියන්නේ. ඊළඟ තමයි රිද්මේම නැත්නම් ලය කියලා කියන්නේ. රිද්මේ ලය කියලා කියන්නේ පුතේ අපි කවියක් කියනකොට ඕනම කවියක නැත්නම් නිර්මාණයක රසය තියෙන්නේ ඒ තාලයත් එක්ක. තාලය නැත්නම් ඒ නිර්මාණයේ තියෙන වින්දනයේ බාධාවක් නෑ. ඒකත් වැඩියෙන් සම්බන්ධ වෙන්නේ ශබ්ද රසයට. එතකොට තාලයක් තියෙනවා. අන්නේ හැම කවියකටම. එතකොට ඒකට සමානට අපි ඔය තියෙන සතාලයන් විවිධාකාර ස්වරූපින් තියෙනවා. ඊළඟ බලන්න අනිත් කතාව තමයි එලි වැට එලි සම. එකම අකුරකින් අවසන් වෙනවා. නැත්නම් මැදකින් වචනකින් අවසන් වෙනවා. ඒ වෙනද මුලදී වචනික එක විදිහට පද පේලි හතරක් එක විදිහට එනවා. මෙන්න මේ අවස්ථා සියල්ලම අපි ගත්තොත් එලි වැට කියලා හඳුන්වනවා. ඊළඟ තමයි අපි කතා කරමු උචිත බව. උචිතයි කියන්නේ අපි දන්න භාෂාවක් වෙන්න පුළුවන්. යොදා ගන්න උපමාවක් වෙන්න පුළුවන්. යොදා ගන්න මේ ශෛලියක් වෙන්න පුළුවන්. ඒ හැමදේම උචිත වෙනවා. හැම දෙයකම. ඒ තමන් ඉදිරිපත් කරන නිර්මාණයට ගැළපෙන විදිහට ඉදිරිපත් කිරීම තමයි උචිත බව. ඉතින් ඒක ඖචිත්‍යක සංකල්පය කියලා කියනවා. ඊළඟ අවස්ථාව තමයි අපි කතා කරන්නේ පරිකල්පනය කියන්නේ. පරිකල්පනය කියන්නේ තව දෙයක් දිහා බලලා තවත් අලුත් විදිහකට හිතන්න පුළුවන්. යම් දෙයක් දිහා බලලා තවත් අලුත් විදිහකට හිතන්න පුළුවන්. අපි ඉදිරියේදී මේ අවස්ථාව සොයලා බලමු. ඒක පැහැදිලි වෙනවා. අනිත් එක තමයි අනිත් අපි මෙතන මම ගත්ත අවසාන කාරණාව තමයි අනුභූතිය කියලා කියන්නේ. අනුභූතියක් කියන්නේ අත්දැකීමක්. ඕනෑම කවියෙකුට තම නිර්මාණ ඉදිරිපත් කිරීමට නම් ජීවන අනුභූතියක් අත්දැකීමක් තියෙනවා. එහෙම තිබුණොත් තමයි කවිය තුල නැත්නම් නිර්මාණය තුල වින්දනය සෞහෘදයක් ලබා ගන්න පුළුවන්. ඒත් දැන් ඔබට සෞහෘදයක් කියන ගැටලුවක් ඇති. සෞහෘදයක් කියන එකේ තේරුම තමයි සහෘද සමාන හදවත් ඇති. කෙනාට දැනගන්න පුළුවන් වෙන්නේ මේ තමන්ගේ අත්දැකීම හරියාකාරව ඉදිරිපත් කරොත් විතරයි. ඉතින් මේ නිර්මාණය අනිත් කෙනාට දැනෙන්න නම් ඒක ජීවන අත්දැකීමක් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේවා එකතු කරගත්තම රස වින්දනය කරන කරුණු අපිට පැහැදිලි කරගන්න පුළුවන්. තවත් මේකට සම්බන්ධ කරුණු බොහොමයක් තියෙනවා. හොඳයි. අපි දැන් බලමු මේ කවියක් රස වින්දනය කරන්න ගියාම සොයා ගන්න බලා ගන්න ක්‍රමවේදී කොහොමද කියලා. දැන් බලන්න අපි අර ඉස්සර දාපු යොදාගත්ත කවිය කොහොමද කියලා. අම්බලමේ පිනා කියලා අපි ඉස්සලා කිව්වේ. ඊළඟට මේ කවිය හරියට කිව්වොත් කොහොමද එන්නේ? අම්බලමේ පිනා පිනා වලං කදක් ගෙනා ගෙනා
ඒක බිඳපි ගොනා ගොනා. ඒකට මට hina hina. දැන් බලන්න. මේක කොටස් ටික බලන්න. අම්බලමේ. ලෝකය අම්බලමක් වගේ. එහෙම කිව්වේ නෑ. අම්බලම කියන ගත්තේ නිසා අපි එකට කියනවා රූපකාර්තයි කියලා. අන්න බලන්න ගත්ත අවස්ථාව. ඊළඟ බලන්න පිනා පිනා ගෙනා ගෙනා ගොනා ගොනා හිනා හිනා. ඒක ළඟ එකම වචන දෙයක් ප්‍රකාශ වෙනවා. ඒකට අපි කියනවා අනුප්‍රාසය කියලා. දැන් කවි අවසන් වෙලා තියෙන්නේ කොහොමද? නා කියලා හතරකින්. අන්න ඒකට අපි කියනවා එලි වැට කියලා. ඊට පස්සේ මේ පද පේලි ටික හතරක් තියෙන නිසා අපි එකට කියනවා සිව්පද ආකෘතිය කියලා. සිව්පද ආකෘතිය. දැන් අපි බලන්න මේකේ තියෙන අවස්ථා. එකක් තමයි බිඳපි. සාමාන්‍ය ගැමියෝ ප්‍රකාශ කරන වචන. ඒතර ගැමි භාෂාව විතර තියෙනවා. ඊළඟට ගොනා. ගොනා කියන අර්ථයෙන් අපි ගත්තේ මොකක්ද අර්ථය? ගෝනා. ගෞතම නායක. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ. අන්න වියන්ගේ අර්ථය. මට කියන වචනේ තුල මට හිනා. මට කියන තුල මම කියන පදනමක් තියෙනවා. ඒ නිසා ඒකට අපි කියනවා උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය කියලා. හරිම ලේසි. දැන් ඔන්න පරිකල්පනය කියනවා. ඔයගොල්ලෝ මගේ දූල පුතාලා මීට කලින් නම් මේක අහලා නැතුව ඇති. බලන්න. මට ඇනපිය ගොන. දැන් හරි වැඩේ තමයි. මේකේ තේරුම මොකක්ද? අර ඉස්සෙල්ලා කිව්වා වගේ මම බුදුන්ගේ ධර්මයේ දැනගත්තම සතුටු වුණා. එතනින් යාර කියන මට ඇනපිය ගොනා කියන තුලින් පෙන්වුම් කරනවා මට බුදුන්ගේ ධර්මයේ දැනියා. දැනින්න කියන අදහස. බලන්න කොයිතරම් නිර්මාණශීලීද. එතකොට ඒ දිහා බලලා අලුත් විදිහට යමක් ලියනවා නම් ඉදිරිපත් කරනවා නම් ඒකට අපි කියන පරිකල්පනය කියලා. එතකොට කවියෙකුගේ නිර්මාණ ශෛලියේ තියෙන උත්කෘෂ්ඨ බව, උසස් බව මෙන්න මේ ආකාරයෙන් හොයාගන්න පුළුවන්. අපි හැමදාම කවියක රස වින්දනයක් කරන්න ගියාම අපි එකේ කවියක මුල සිට අගට ගියා කරනවා. එහෙම නැත්නම් අග සිට මුලට ගියා. අපිට ඕන තැනකින් පටන් ගන්න පුළුවන්. රසය කියන තැන අපිට ඕන තැනකින් පටන් ගන්න පුළුවන්. මුලින් ඉඳලා අගට කියන්න ඕනි කියලා අදහසක් නැහැ. මගේ දූල පුතාලා ලොකු වැරද්දක් කරා. අපෙන් ආන්නේ රසාස්වාදයේදී කවියේ අර්ථය නොවන අතරම කවිය සම්පූර්ණයෙන් ලියන්න ඕනි කතාවකුත් නැහැ එතන. හැබැයි ලියාගෙන යනකොට අපිට උපුටා දැක්වීම කරන්න පුළුවන්. දැන් වළං කදක් කියන කපිට උපුටා දක්වන්න පුළුවන්. වළං කදක් ලෙස ගම්මිමාන කර ඇත්තේ අපි ජීවිත කාලය තුල නැත්නම් උපත්යේ සිටම අපේ සිත තුල අරගෙන එන මොනවාද? තණ්හාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ආදී අංග ලක්ෂණයන්. අන්න ව්‍යංගය අර්ථයෙන් පෙන්වන්න කරනවා කියලා කියනවා. අපි කිව්වද මේකේ තේරුම නිකන්? නෑ අපිට අවශ්‍ය කොටස් විතරයි අපි කියන්නේ. ඒ නිසා අවශ්‍ය කොටස් ටික කියනකොට ඒ තුල තියෙන රසය උකහා ගන්න එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේක තමයි ඔළුවේ තියෙන ඕන දේ පුතේ. අපි බොහෝ විට අපි ඔයගොල්ලෝ දරුවන් උත්තර පත්‍ර පරීක්ෂා කරන්න ගියාම දකින්න අත්දැකීම තමයි කවිය තේරුම තමයි ලියන්නේ. කවිය තේරුම අවශ්‍ය නැහැ. කවිය රසවත් කරගන්න ගදාගත්ත අවස්ථාවන් පිළිබඳව විවරණාත්මකව ඔබේ අදහසින් ලියන්න. හැබැයි තව එකක් තමයි වින්දනය කියන එක එකිනෙකාට වෙනස්. ඒක ආර්ථික සමාජ සහ විශේෂයෙන්ම අධ්‍යාපන මට්ටමත් එක්ක වින්දනය කියන එක වෙනස් වෙනවා. එහෙම වෙනස් වුණාම ඒ තුල තියෙන රසයත් එකිනෙකාට වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ රසය වෙනස් වීම නිසා එක්කෙනෙක් දකින්න විදියට වඩා තවත් කෙනෙක් පුළුල්ව දකින්න පුළුවන්, තමාර කෙනෙක් සරලව දකින්න පුළුවන්. මෙන්න මේ නොඑක අවස්ථා තියෙනවා. ඒක නිසා තමයි කියන්නේ නියමිත රසාස්වාදයක් කරන්න ගියාම ඕනම කෙනෙකුට නිදහස තියෙනවා. තමන්ගේ අදහස කියන්නේ. අපි එදී බලමු තවදුරටත් ඊළඟට අපි බලමු ප්‍රශ්න අපිට තියෙන නූතන පද්‍ය සංග්‍රහයන එක පද්‍යයක් අරගෙන බලමු මේක කොහොමද මේ විදිහට අපි රස වින්දනයක් කරන්න සූදානම් කරගන්නේ නැත්නම් ඒක සකස් කරගන්නේ කියලා. දැන් මගේ දුල පුතාලා බලන්න. ඔන්න අපි අදාළ පද්‍යයක් රස වින්දනය කරගමු. ඒක කියන්නේ අපි සාමාන්‍යයෙන් පුතේ රස වින්දනය කරන්න යනකොට දැන් ඔයගොල්ලෝ පොතේ තියෙන අවසාන පද්‍ය පන්තියක් මම මේ ගත්තේ. හරි සරලයි. හැබැයි මේකේ ගැඹුරු අර්ථකථනයක් තියෙනවා. බලන්න මම දැන් ඔයගොල්ලෝ සඳහන් කරලා තියෙන ආදරණීය පාසල කියන එක. ඒක ලියලා තියෙන්නේ නන්දන වීරසිංහයා. නන්දන වීරසිංහයා ලියු ආදරණීය පාසල පිළිබඳව තමයි අද
අපි මේක කොහොමද රස විඳින්නේ සඳහා සකස් කරගත යුත්තේ කියන අදහස තමයි මෙතන ඉදිරිපත් කරන්න හදන්නේ. දැන් බලන්න එතන තියෙනවා සඳහන් කරලා ආදරණීය පාසල. අන්න එයාගත්ත වස්තු බීජ එහෙම නැත්නම් වස්තු විශේෂ කියලා හඳුන්වනවා මේ ඒක. එතකොට බලන්න දැන් මගේ දූල පුතාලා තවත් කාරණාවක් මෙතන කියන්නේ. අපි රස විඳිනේ කරන්න ගියාම රචකයාගේ නම අමතක වෙන්න පුළුවන්. අමතකයි නම් වෙනත් බොරු නම් ලියන්න එපා. ඒක රචකයාගේ නම ලියන්න ඕනේ කියලා නිශ්චිතාර්ථයක් නැහැ. අපිට තියෙන්නේ කවිය රස විඳින්න මිසක් රචකයා ගැන කතා කරන්න නෙවෙයි. ඒ නිසා කවිය ගැන වැඩි අවධානය යොමු කරන්න. එතකොට බලන්න ආදරණීය පාසල. ඔබට මතක් වෙනවද ඔබේ පාසල ගැන? එතකොට මේ පාසලේ තියෙන පසුබිමින් ඈත් වෙච්ච චරිතයක් තමයි මේ කතා කරලා තියෙන්නේ. ආදරණීය පාසල කියන්නේ. එතකොට බලන්න මේ කවිය දැන් මේක දිහා බලනකොට අපිට පේනවා මේ පද්‍ය රේන තියෙන මොන රටාවෙන්ද? නිසදස් පද්‍ය රටාව. නිසදස් පද්‍ය රටාව. අපි කොටස් අරගෙන ඔය තියෙන විදිහට කතා කරමු. දැන් බලන්න කන්ද පාමුල තවමත් පෙරසීම එදා තිබූ තනමය මගේ පැරණි පාසල. එතකොට මේකෙ කොටස් බලාකුරු කරලා තියෙන තවමත් පෙරසීම සේම කියන සේ කියනකොටම අර උපමාවක් එතනට එනවා. ඒ නේද තමයි. ඒ කියන්නේ මේ පාසල තාමත් එදා කාලේ විදිහමයි. මතු පිටක් තියෙන පාසල. එදා තිබූ තැන මේ අන්න නිශ්චිත කරලා තියෙනවා. මගේ පැරණි පාසල මගේ කියන වචනේ තුල උත්තර පුරුෂ දෘෂ්ටි කෝණය තියෙනවා. එතකොට මේ කතාව තුල මොකද්ද මේ කියන්න යන්නේ කියන කවිය පොඩි ඉඟියක් දීලා තිනවා මුල් අවස්ථාවේ. කන්ද පාමුල. ඒ කියන්නේ අපිට හංගලා කියනවා තාම කන්ද උඩට ඇවිත් නැහැ. පාමුල. තවම පෙරසීම. ඒ කියන්නේ පාසල තියෙනවා. මේ සමාජ ක්‍රමයේ වෙනස් වීමත් එක්ක මේ පාසල වෙනස් වෙලා නැහැ කියන එකයි මෙතන වෙන්නේ. අදහස ගතිය. එදා තිබූ තැන මේ කියන එක නිශ්චිත කරලා කියන්නත් ඒකයි. තාම ලෝකයේ යන රටාවට අධ්‍යාපන රටාව වෙනස් වෙලා නැහැ කියන එක. අන්න බලන්න එතන තුල රචකයා මොනතරම් ගැඹුරු අර්ථකථනයක් අපිට දෙන්න උත්සාහ කළා තියෙනවා. දැන් බලන්න ඊළඟ කවි කොටස. තරංග වැද පරයා එකෙකි නොහැරම ජය කනුව වෙත දිව යන මග කියා දුන් පාසල. ඔන්න තරංග කරන්න. පරයා කියලා කියන්නේ පසු කරමින් එකෙක් නැහැරම වේගෙන් ජය කනුවට යන මාර්ගය කියා දෙන්න පාසල. ජයග්‍රහණයේ පිපාසය ඇති කරන්න පාසල. තරංකාරීත්වය තුලින්. එතකොට මෙතන හංගලා තියෙනවා. දීලා තියෙන එකම අධ්‍යාපන රටාවක් එක්ක. එකම අධ්‍යාපන රටාවක් එක්ක තරංකාරීත්වයක් දීලා තියෙනවා. ඒක එතන තියෙන රංගවලා තියෙනවා හාස්‍යයක්. උපහාසයක් තියෙනවා. බලන්න රචකයෙක් තුළ එනම් නවනළු රසයත් සම්බන්ධ කරගෙන තියෙනවා කවිය රසවත් කරන්න. ඒතකොට මෙන්න මේ වගේ අවස්ථා එකින් එක අපි බලමු. ඔන්න දැන් බලන්න මේ කොටස. පසුපසම අසුන්න අප වෙත සුරත දිගු කොට බැරි එවුන් යයි හෙලා දුටු ඒ දවසේ ඉදිරි පෙළ සිසු නඩය සරදම් සිනාදී ප්‍රීතිසිත වියරු කළ තැන මගේ සුද්ධ වූ පාසල. දැන් බලන්න මේ කියන කාරණා ටික. දැන් අපි දන්නවනේ ඔයගොල්ලෝ පන්තියත් සමහරලාට මේ වචනේ කියන ඇති බැරි එවුන් කියන. ටිකක් හිතලා බලන්න. ඒ බැරි අයට ඔය අධ්‍යාපන රටාව විතරයිද බැරි? ඒක විතරක් වෙන්න පුළුවන්. ඒ දරුවට තියෙන්න පුළුවන් ක්‍රීඩා හැකියාව. නිර්මාණශීලී හැකියාව. නැත්නම් අපිට යන්ත්‍ර සූත්‍ර පිළිබඳ තියෙන හැකියාව. රසවත් දේ ඇඹීමේ හැකියාව. නොයෙක් දේවල් තියෙන්න පුළුවන්. මෙතන ලඝු කරලා තියෙන කොතෙන්ටද අධ්‍යාපනයේ කියන අර මතකයේ ලබා දෙන පාඩම් කොටසකට විතරයි. ඒකයි එතන කතුවරයා උද්දත කොමායට තේම කියනවා. බැරි එවුන් සංගවලා කියනවා ව්‍යංග්‍යාර්ථය. මේ කියනවා මේගොල්ලන්ට පෙන්නුම් කරලා තින්නේ ඊටාම සුළු අධ්‍යාපන කොටසක් තුළ විතරයි ඕන් කොන් කරලා තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ මොකද වෙන්නේ? අර යන රටාවට අනුගත නොවුනම ඔවුන්ව ඈත් වෙනවා. ඔවුන් කොයි වෙලාවෙත් අන් අයගේ විහිළුවට තාලයට විහිළුවට උපහාසයට ලක් වෙනවා.
ඒකයි එතකොට ඒ වගේ අවස්ථා ඔයගොල්ලෝ දැකලා තියෙනවා මගේ දුල පුතා. හෙලාදුට ඒ දවස ඉදිරි පෙළ සිදුනාටි සරදම් සිනාදෙන ඔන්න දන්නේ. දැන් සමහරවිට පන්ති ඇතුලේ ඔහොම කරනකොට අර දක්ෂයි කියන ළමයින් තුල අනිත් ළමයි අර දක්ෂයි කියන ළමයි තුල වෙනින් දක්වන්නේ අර උපාසාත්මක සංකල්පයක්. එතකොට මේක අපි දැකලා තියෙනවා නිරන්තරයෙන්. එතකොට අපේ චිත්ත රූපයක් ලැබෙනවා මේ අවස්ථාව. ඊළඟ තමයි බලන්න ප්‍රබල අර්ථකථනය. ප්‍රීතිසිත වියරු කළ තැන මගේ සුද්ධ වූ පාසල. අපි පාසලට ගියාට පස්සේ අපේ සිත වියරු කරනවද? නෑ. වියරු කරන්නේ නෑ. පාසල සුද්ධයි තමයි. සිත මොකද කරලා තියෙන්නේ? තරහ ගස්සලා වියරු කරනවා. ඒත් අපි පාසල කියලා දකිනකොට අපි දකින්නේ ඊටාම සුදු පාටින් බැබලෙන අහිංසක දුවදරුවෝ පිරිච්ච පාසල් පරිසරයක්. ඒ පරිසරය තුළ ප්‍රීතිසිතක් වියරු කරනවද? නෑ. අන්න එතෙන්ට ඒ නිසා අපි කියන එක උත්ප්‍රාසාත්මකයි. දැන් ඊළඟට අපි ඔය කියනවා පාසල අධ්‍යාපන තුලින් ලබාගෙන ඉස්සරහට යන දරුවෝ ඉන්නවා. අර කටපාඩම් අධ්‍යාපනය වෙන්නත් පුළුවන්. එතකොට ඒ දරුවෝ තමයි සමාජයේ පිළිගැනීමට ලක් වෙන්නේ. එතකොට කොටසක් ඉස්සරහට යනකොට කොටසක් මොකද වෙන්නේ? අර අධ්‍යාපනයෙන් ඈත් වෙනවා. එතකොට අර කොටසෙන් අධ්‍යාපනයෙන් ඉස්සරහට ගියත් අයට මොකද වෙන්නේ? ඒගොල්ලෝ ගෞරවයට උපහාරයට ලක් වෙනවා. අදත් එහි උලෙලකි. සමත් අයහට තිරින පුද දෙන. දැන් බලන්න. අදත් එහි උලලා. ඒ කියන්නේ උත්සවයක් දීලා තියෙන කාටද? ජයග්‍රහණ ලැබුව අයට. දැන් ජයග්‍රහණ ලැබුව අය වෙනුවෙන් කතා කරනවා ස්ටේජ් එකට නැගලා. කතා කරනකොට ඒගොල්ලෝ මොනවද කියන්නේ? මම දැනගෙන හිටියා මේ දරුවා පුඩා කාලේ ඉඳලා මේකට දක්ෂයි කියලා. අපි දැක්කා මේ දරුවගේ හැකියාව. ඉතින් ගොඩක් අය කතා කරන්නත් එහෙම. ඒකයි මේ සිසිල් ආදර වදන් වෑහෙන සබේහි. ඔන්න බලන්න. ආය නරක කියන්නේ. හොඳම දේවල් තමයි කියන්නේ. මේ දරුවෝ අපි පොඩි කාලෙම දැක්කා. ගහේ කටුල් කරන්න ඕනේ. ඒ දරුවා හැකියාව ඇතගෙන ඉස්සරහට ගියා. ඉතින් කියන අවස්ථාව. ඒ අතරින් අර ඉස්කෝලේ අධ්‍යාපනයට ආයිබෝන් කියලා නැත්නම් වෙන් වෙලා ගිය දරුවෝ ගැන කතා බහක් නැහැ. මෙතන බලන්න පුදුමාකාර හාස්‍යයක් දෙන මේ කවි පන්ති තුල. තවම පැසසුම් ලබන ඉදිරි පෙළ සිසු කැල. තවම පැසසුමක් දෙනවා. කාටද දෙන්නේ? ඉස්සරහාම අර දක්ෂතාවය පෙන්නපු අය. සමාජයේ දරුවෝලක තියෙන්නේ නැත්තේ කටපාඩම් දැනුමක්. අර අයින් කළාය කියන දරුවෝ තුල නිර්මාණාත්මක කෞශල්‍යකින් හැබි ශක්තියක් ඕන තුල තියෙන්නේ. ඒකට අවශ්‍ය පසුබිමක් එතන ඉස්කෝලේ ඉඳලා හැදිලා නැහැ. ඒ අවස්ථාව තමයි කියන්නේ. බලන්න සරල බස් වහරකින් හාස්‍ය උපදන ආකාරයට සංකල්ප රූප මැවෙන ආකාරයට අවස්ථානුකූල භාෂාව ගැමියන්ට දැනෙන විදියට ඉදිරිපත් කිරීම තමයි අපි මේ තුලින් දකින්නේ. දැන් බලන්න මේ කොටස. ලකුණු අඩු අය අතර පළමු වැනියන් නොමදක කන්ද නොනගම පෙරමින් එකම තැන läග හිඳමින් පෙරමුණට සටන් සගයන් එවන ආදරණීය පාසල. දුල පුතාට පේන්නේ නැති මම ලකුණු කරලා තියෙන විදිය කන්ද නොනගම පෙරමින්. එතන උපමාවකුත් තියෙනවා ව්‍යංග්‍යාර්ථයකුත් තියෙනවා. කන්ද නැකේ නැහැ කියලා කියන එක. පාසල ඉහළට ගියේ නැහැ. පවතින සමාජ රටාවත් එක්ක පාසල වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? එකම අධ්‍යාපන රටාවකින් කියලා තියෙන්නේ. ලකුණු අඩු අය අතර. ඉතින් කවදාවත් ලකුණු අඩු වෙච්ච පාසලේ අධ්‍යාපනය ලබා දෙන අධ්‍යාපනයෙන් ඉහළට යන්න බැරි වෙච්ච ඒ දරුවෝ කොහෙද ඉන්නේ? ඒගොල්ලෝ සමාජයේ අර නොවැදගත් ඇයි තැනකටපත් වෙලා තියෙනවා. ලකුණු අඩු අය අතර පළමු වැනියන් නොම දැක දැක. දැන් ලකුණු අඩු අය අතර හැකියාවන් වලින් පිරිපුන්න අය අපි දකින්න පුළුවන් වෙන්න ඕන. ඒගොල්ලෝ දැක්කේ නෑ. එකම තැන ළඟ හිටමින් බලන්න හැමදාම එකම දේ තමයි උගන්වලා තියෙන්නේ. ඉතින් කියනවා පෙරමුණට සටන් සගයන්නේ අපේ රටේ රැකියාවලට නැත්නම් රටේ සංවර්ධනයට උර දෙන්න එන මිනිස්සු ඉන්නේ පාසලේ. හැබැයි දීලා තියෙන අර අධ්‍යාපන රටාවට අනුව තමයි ඒගොල්ලෝ ඉන්නේ. එතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? ගැළපෙන
ඒ රැකියාවට ගැළපෙන අධ්‍යාපන රටාවකින්ද මෙතෙන්ට අවිලා තියෙන්නේ. ඒකයි යථාර්ථවාදී දෘෂ්ටියක් මෙතන තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ රසයක් දෙන්න ගියාම කවිය තුල තියෙන අවස්ථාවන් සොයා බලන්න. මේකේ මුලින් ඉඳලා අගට කියන්න අවශ්‍ය නැහැ. අග සිට මුලට කියන්න අවශ්‍ය නැහැ. Tamanට කැමති තැනකින් රස වින්දනය කරන්න. එහෙම රස වින්දනය කරොත් දූල පුතාට රස වින්දනයේ ප්‍රශ්නෙට උපරිමේ ලකුණු ගන්න පුළුවන්. දැන් එතකොට බලන්න අපිට තියෙනවා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ ලකුණු 40ක්. අපිට තියෙනවා පුරාතන ගද්‍ය පද්‍ය වලින් සම්බන්ධ කරගත්ත කෙටි ප්‍රශ්න 4 බැගින් 5ක් කොටස් තියෙනවා. 4කට උත්තර ලියන්න ඕනේ. ලකුණු 16ක් තියෙනවා. ඊළඟට රස වින්දනයේ ලකුණු 12ක් තියෙනවා. අවස්ථා සම්බන්ධ 4කට ලියන්න ඕනේ. ඒත් ලකුණු 3 බැගින් ලකුණු 12ක් තියෙනවා. එතන ලකුණු 40ක්. එතකොට පුතේ ඕගොල්ලෝ දූල පුතාලා සියලු දෙනාටම දෙන අර ප්‍රශ්න පහෙන් ඒ කියන්නේ තනි කොටස් 4 ඒවා පහෙන් 4කට ලියන්න තියෙනවනේ. ඒ 4ම නිශ්චිතයි. එතකොට ලකුණු 16 ගන්නවා කියන කිච්චර අමාරු දෙයක් නෙමෙයි. හැබැයි රස වින්දනයේට එහෙම කරන්න බෑ. රස වින්දන බොහෝ විට මොකද වෙන්නේ? ලකුණු අඩු වැඩි වෙන්න පුළුවන්. ඊළඟට අවස්ථා සම්බන්ධෙත් එහෙමයි. නිවැරදි ලියලා තියෙන ලකුණු 3ම හම්බෙන්නේ. එතකොට මේ ලකුණු 12න් අඩුම ගානේ අපිට ලකුණු 10කටවත් ඉලක්ක කරගන්න වෙනවා. එතකොට ලකුණු 10ක් ඉලක්ක කරගත්තා කියලා කියන්නේ අපිට ලකුණු 38ක් 40න් තියෙනවා. අඩුම ගානේ 36ක් තියෙනවා කියන්නේ අපිට අනිත් ඒ වගේ ගන්න තියෙන ඉතාලම ලකුණු තවත් තියෙන ප්‍රශ්න 4කට උත්තර ලියන්න ලකුණු 60ක් ගන්න. ඉතින් ඒකෙන් උපරිම ලකුණු ගත්තා නම් අපිට ඒ සාමාර්ථයකට යනවා කියන එක අමාරු දෙයක් නෙමෙයි. ඒ නිසා දූල පුතාලා තවදුරටත් මේ පිළිබඳව අධ්‍යයනය කරලා එකින් එක කවි අරගෙන මෙන්න මේ ආකාරයට කොටස් වෙන් කරගන්න. වෙන් කරගෙන ඉවරලා ඒවත් එක්ක රස විඳින්න පටන් ගන්න. එහෙම වුණාම ඔබට තාම ලස්සන නිර්මාණයක් කරන්න පුළුවන් වෙයි. රසවත් රස විඳිනයක් කරන්න පුළුවන් වෙයි. ඒ වගේම තව කාරණයක් කියන්න ඕනි. මේ කියන්න ගියාම ලියන්න ගියාම එකම වචන කියන්න එපා. මොනවාද? උචිතයි කියලා කියන්න එපා. ඒක ලස්සන වචනයක් ඖචිත්‍යයි. සුන්දරයි කියන්න යන්න එපා. සෞන්දර්යාත්මකයි කියන්න. එතකොට නිපුණයි කියන්න එපා. නෛපුණ්‍යයි කියන්න. ඊළඟට අපි ගත්තොත් මේ විශාරදයි කියනකට වඩා වෛශාරද්‍යයි කියලා කියන්නේ. මෙන්න මේ වගේ ලස්සන වචන දෙක එකතු කරගන්න. එතකොට මේ වගේ වචන දාලා සම්බන්ධ කරගත්තම ඔබේ නිර්මාණ රසවත් වෙනවා. කිසිම වෙලාවක කවියාගේ පසුබිම කියන්න යන්න එපා. ඒකට කාලයක් අපිට අවශ්‍ය නැහැ. වැඩකුත් නැහැ. අපිට කියන්නේ කවිය රස විඳින්න විතරයි. ඒ රසය හොඳට කරන්න. එහෙනම් දූල පුතාලා සියලු දෙනාටම විශේෂ ජයග්‍රහණයක් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ පාඩම අපි අවසන් කරනවා. ආයිබෝවන්.